නැවතත් ඔබ එකතු වෙන්න සඳුදා පියඹල සමගින්. දැන් අපි කොටස් වෙළඳපොළ ගැන ඔබව දැනුවත් කරනවා විටින් විටම. අපේ පියඹලත් එක්ක එකතු වෙලා ඉන්න ඔබ දන්නවා ඇති. මේ පිළිබඳව අපි හැමදාමත් ඔබව දැනුවත් කරනවා. විශේෂයෙන් කොහොමද අපිට ආයෝජන කරන්නට අපිට හැකියාවක් ලැබෙන්නේ සහ මොන වගේ ප්‍රාග්ධනයක් යොදලාද අපි ආයෝජනීය ක්‍රියාවලියට යොමු වන්නට අවශ්‍ය වෙන්නේ. ඒ විතරක් නෙමෙයි දැන් කොටස් වෙළඳපොළේ ඉහළ යෑම් පහළ යෑම් පිළිබඳ විශේෂයෙන් මේ පොලිය අනුපාතයන් වැඩිවීම අඩුවීම සම්බන්ධයෙන් ඔබ දැනුවත්භාවයක් ලබා ගන්න ඕන. විශේෂයෙන් අපේ ආර්ථික මට්ටමත් එක්ක අපි මේ පිළිබඳ දැනගන්න එක ගොඩාක් වැදගත් වෙන. ඉතින් ඒ නිසාම තමයි අපි සුපුරුදු ලෙසම අද දවසේදීත් මේ වෙලාව වෙන් කරගන්නේ. ඒ පිළිබඳව ඔබව දැනුවත් කරන්න දැනුවත් වෙමු විශේෂාංගයෙන්. හොඳයි හැමදාමත් වගේ අද දවසේදීත් මේ ගැන ඔබව දැනුවත් කරන්න අපිත් එක්ක එකතු වෙනවා කැපිටල් ට්‍රස්ට් සිකියුරිටීස් ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු රොෂාන් ප්‍රනාන්දු මහත්මයා. අයිබෝන් සුබ දැසනක්. අයිබෝන්. අපි ගිය සතියේ කතා කරා විශේෂයෙන්ම මේ ඉහළ යෑම් පහළ යෑම් පිළිබඳව කතා කරා විශේෂයෙන් පොලි අනුපාතයන් සම්බන්ධයෙන් කතා කරා. දැන් ගිය සතියේ පොලි අනුපාතයේ වැඩිවීමක් තමයි දක්නට ලැබිලා තිබුණේ. ඒ නිසා මේ කොහොමද මේ වැඩිවීම ඇති වුණේ සහ මොන වගේ වැඩිවීමක්ද කියන කාරණය ගොඩක් වෙලාවට දැනගන්න කැමතියි. ඒ නිසා මේ ගිය සතියේ වැඩි වුණු පොලි අනුපාතය සම්බන්ධයෙන් අපි මුලින්ම කතා කරමු. ඔසම දැන් කොටස් වෙළඳපොළ එක්ක අපි කතා කරනවා. අපි කතා කරන දෙයක් තමයි මේ පොලි අනුපාතය. දැන් ගිය සතියේ අපි දැක්ක දෙයක් තමයි පොලි අනුපාතය අපි කියනවා 100 basis points වලින් වැඩි වුණා. ඒ කියන්නේ 100ක් වැඩි වුණා. අපි බැලුවොත් දැන් මේ රටේ ආර්ථිකයේ තියෙන ප්‍රශ්නත් එක්ක අපි දකිනවා සමාජයේ දැන් උද්දමන ඉතාමත් සීරියස් වර්ධන වෙලා තියෙනවා. අපි දැන් බලන්න පුළුවන් වුණොත් රූප සටහනට යන්න පුළුවන් වුණොත් පැහැදිලි වෙයි. අපිට පළවෙනි රූප සටහන සමගින් සම්බන්ධ වීමම කතා කරන. එතකොට පැහැදිලි වෙනවා නේද ගොඩක් වෙලාවට. එතකොට සමාජයේ අපි බැලුවොත් දැන් ආර්ථිකයේ පවතින ඉල්ලුම පීඩනය සමනය කිරීමට සහ අනෙක් අතට මෙගෙන් විදේශ අංශයේ පීඩන ලිහිල් කිරීමට අරමුණු කරගැනීමේ මුදල් මණ්ඩලය අපි දැක්කා මාර්තු 4 වෙනි දින පොලි අනුපාතය වැඩි කිරීමක් කරා. අපි දැක්කොත් පදනම් අංක 100ක් වැඩි කරා. ඒ කියන්නේ 101ක් තමයි මේ පොලි අනුපාතය වැඩි වෙන්නේ. ඉතින් අපි දැන් අද මේ වැඩසටහනෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සමය දැන් කට්ටියට හිතන්න පුළුවන් මේ පොලි අනුපාතය වැඩි වුණාම මොකද්ද වෙන්නේ කොටස් වෙළඳපොළට. අපි ඒක තමයි දැන් මේ කතා කරන්න යන්නේ. දැන් අපි බැලුවොත් මූලික වශයෙන් පොලි අනුපාතය වැඩි වුණාම කොටස් වෙළඳපොළේ යම්කිසි ස්ලෝ ඩවුන් එකක් ඇති වෙන්න පුළුවන්. ඒත් අපි දැන් මේ උද්දමනකාරී අවස්ථාවක බලමු මොකද්ද කොටස් වෙළඳපොළේ වෙන්නේ කියලා. හරි. ওই විදිහට අපි බලමු දැන් කොහොමද කොටස් වෙළඳපොළේ තත්ත්වය සහ ඉතිරි සතිවලදී කොහොමද මේ සතියේදී කොහොමද තත්ත්වය දෝලණය වෙන්නේ කියන කාරණා ගැන මතක් කරන්න ඕනේ. විශේෂයෙන් දැන් ස්ථාවර තැන්පතු පොලි අනුපාත සහ භාණ්ඩාගාර බිල්පත් පොලි අනුපාත අතර මොන වගේ සම්බන්ධතාවයක්ද තියෙන කියලා කෙනෙක්ට හිතන්න පුළුවන්. ඒ නිසා දැන් ඒක ගැනත් දැනුවත්භාවයක් ලබා ගැනීම ගොඩාක් වැදගත් වෙනවා. මේ ස්ථාවර තැන්පතු පොලි අනුපාතයන් සම්බන්ධයෙන් ලොකු දැනුවත්භාවයක් ලබා ගැනීම ගොඩාක් වැදගත් වෙනවා. දැන් ඔබත් ආයෝජනය කරන්න ඉන්න කෙනෙක් නම් ඔබ මේ පිළිබඳ දැනුවත් වීම ගොඩාක් වැදගත් වෙනවා. සහ ආයෝජනය කරපු කෙනෙක් නම් ඊටත් වඩා වැදගත් වෙනවා නේද? කොහොමද මේ අනුපාතයන් සම්බන්ධ වෙන්නේ අපි ඒක නිසා එක ගැනත් මතක් කරමු. හොඳයි දැන් ස්ථාවර තැන්පත් පොලි අපි දැක්ක සමහර අවස්ථාවල 111 115 වගේ වට්ටමක තියෙනවා. ඒතර එවැනි අවස්ථාවක යම්කිසි පුද්ගලයෙක් ආයෝජකයෙක් ඒ වගේ මට්ටමක පොලි අනුපාතය ඒ වගේ 14 15 තියෙන වෙලාවක ආයෝජනය කිරීම හොඳයි ස්ථාවර තැන්පත්. ඒත් දැන් උද්දමනේ ඊට වඩා වැඩි නම් ඒතකොට ගැටලුවක් මතුවෙනවා. ඉතින් අපි බැලුවොත් දැන් අපිට ස්ථාවර තැන්පතු පොලි අනුපාතය සහ භාණ්ඩාගාර බිල්පත් වල පොලි අනුපාතය අතර ඇත්තේ මේ රූප සටහනට යන්න පුළුවන් වුණොත් කාල ප්‍රමාදයක් සහිත සමරූපී සම්බන්ධතාවය. දැන් මේ chart එක දැක්කම ලොකු මොකද්ද මේ රූප සටහන කියලා තේරෙයි. සරලව කිව්වොත් දැන් බලන්න භාණ්ඩාගාර බිල්පත් කියන්නේ treasury bills කියලා. දැන් අපි දකිනවා දැන් ලංකාවේ treasury bills වල රේට් එක ඉතාමත් වැඩි මට්ටමක තියෙනවා ස්ථාවර තැන්පතු වලට වඩා. දැන් 2012 ඔක්තෝබර් අපි බැලුවොත් දෙවෙනි කොටුවෙන් තියෙනවා භාණ්ඩාගාර බැඳුම් කර බිල්පත් වල 14.36ක අගයක් තමයි තිබිලා තියෙන්නේ. ඒතකොට 2013 පෙබරවාරි තමයි ස්ථාවර ෆික්ස් ඩිපොසිට්ස් වල පොලි අනුපාතය 13.94 දක්වා වැඩි වෙලා තියෙනවා. ඒතකොට දැන් මේක මාස 4ක් විතර යනවා. right? දැන් මේ අපි දකින්න දේ තමයි දැන් T-bill rate එක වැඩි වුණත් ස්ථාවර තැන්පතු පොලි අනුපාතය වැඩි වෙන්න යම්කිසි කාල පකවානුවක් යනවා. මාස 4ක් මාස 6ක් වගේ කාලයක්. T-bill rate එක වැඩි වුණා කියලා එකපාරට පොලි අනුපාතය වැඩි වීමක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් කොටස් වෙළඳපොළ ආයෝජකයෙක් බලනවා ඇති ඇයි මේ පොලි අනුපාතය ගැන අපි අවධානය යොමු කරන්න ඕනේ. අපි බලන්න ඕනේ ලංකාවේ උද්දමනයේ කීයද තියෙන්නේ දැන් 15.1යි.
පොලි අනුපාතය කීයද දැන් අපිට ලැබෙන්නේ? අපි ගත්තේ සංඛ්‍යා ලේඛන අනුව 6.15යි. එතකොට ඍණ අර්ගයක් තමයි ලැබෙන්නේ ආයෝජකෙට. ඒ විදිහට තමයි පැහැදිලි වීම කියන්නේ. හරි. දැන් මෙහෙම ඔබට ගැටලු තියෙනවා නම් ඔබට පුළුවන් මේ දුරකථන අංකයට ඇමතුමක් ලබා දෙන්න විශේෂයෙන්ම Capital Trust Securities ආයතනයේට. මොකද ඒ ඔස්සේ ඔබට පුළුවන් තවත් ඔබට අවශ්‍ය වෙන තොරතුරු දැනගන්න 0705යි 666යි 777 0705යි 666යි 777 ඔස්සේ ඔබට පුළුවන් සම්බන්ධ වෙන්න. ඒ වගේම තවත් දුරකථන අංකයක් තියෙනවා 0112යි 174යි 174 0112යි 174යි 174 ඔස්සේ ඔබට පුළුවන් කමක් ලැබෙනවා සම්බන්ධ වෙලා කොහොමද මේ ඔබට අවස්ථාව සැලසෙන්නේ මේ ඉඩහසර වෙන කියන කාරණා ගැන දැනුවත් වෙන්න. දැන් ඉහළ උද්දමනයක් තමයි මේ වෙනකොට අපිට දක්නට ලැබෙන්නේ. විශේෂයෙන් උද්දමනය ඉහළින්ම තියෙනවා සහ එන්න තවත් වැඩිවීමක් තමයි තියෙන්නේ. දැන් මෙහෙම උද්දමනකාරී පරිසරයක මොන වගේ ආයෝජනයකටද වඩා සුදුසු වන්නේ කියලා ඔබට හිතෙන්නත් පුළුවන්. ඉතින් සමහර අවස්ථාවල අපි මෙහෙම ආයෝජනය කිරීම තුළින් අපිට ආයෝජන ක්‍රියාවල ඉහළ නංව ගන්න පුළුවන්ද? නැත්නම් සමහර අවස්ථාවල මේ උද්දමනයත් එක්ක මේක පහළ වැටෙයිද? මෙහෙම තත්ත්වයක්ද ඕල්මන. ඒ නිසා මේ කාලය තුලදී කොහොමද මේ ආයෝජනයට වඩා සුදුසු වන්නේ කොයි ආකාරයෙන්ද? කොහොමද දැන් උද්දමනය කියන දේ සම්බන්ධව ගොඩක් අපි බැලුවොත් ජනතාව අවබෝධය ටිකක් අඩුයි. ඉතින් අපි දැන් මේ වගේ ප්‍රෝග්‍රෑම්ස් වලින් කියලා දෙන්න හදන්නේ මේ උද්දමනය මොන වගේ මට්ටමක තියෙන්නේ මොනවද ආයෝජන කරන්න ඕනේ කියලා. දැන් අපි බැලුවොත් උද්දමනය සමාධි 14.2ක 14.2ක අගයක් තියෙනවා 2022 ජනවාරි මාසේ. ඒක දැන් ආහාර ද්‍රව්‍ය වල මිල උද්දමනය 25%ක්. මේ තිරේ දිස්සන එක හරි නේද? අපි දැන් මේකේ ලැබෙන FDs සම්බන්ධ තියෙන ඍණ අගය පෙන්눔 කරන දේ. ඒ කියන්නේ පොලි අනුපාතය 6.5ක් තියෙනකොට උද්දමනයේ සීර්ඝ ලෙස වර්ධනය වෙනකොට අපිට ඍණ අගයක් ලැබෙන දේ තමයි දැන් තිරෙන් දිස් වෙන්නේ. ඒතකොට සමහර දැන් අපි දැන් ඊළඟ ස්ලයිඩ් එකට යන්න පුළුවන් වුණොත් ඒකේ පෙන්눔 කරයි උද්දමනයේ සම්බන්ධව තියෙන ඉන්ෆර්මේෂන් ටික. දැන් මේකේ ගොඩක් දේවල් අපි සටහන් කරලා තියෙන්නේ සමහර කට්ටිය මේක නිකන් Tamanට උනත් ලියා ගන්න පුළුවන්. රයිට්. කීයද කියලා දැන් තියෙන. දැන් බලන්න ආහාර ද්‍රව්‍ය වල මිල උද්දමනයේ 25%ක් සමයි. ඒ කියන්නේ අපි ගිහිල්ලා සාමාන්‍ය කඩේක බඩු මල්ලක් ගත්තා නම් දැන් 25%ක වර්ධනයක් වෙලා තියෙනවා. ඒතර ආහාර නොවන 9.2ක්. 2020 ජනවාරි සිට මේ දක්වා රුපියල් බිලියන 1452ක් මුද්‍රණය කළා තියෙනවා. දැන් මේක මම නෙවෙයි කියන්නේ සෙන්ට්‍රල් බැංකින් කියන්නේ සහ අපේ Capital Trust පර්යේෂණාංශයේ රිසර්ච් ඩිවිෂන් එකෙන් කන්ෆර්ම් කරපු data වල තමයි තියෙන්නේ. ඒක දැන් මේ අධික ලෙස මුදල් මුද්‍රණය කිරීමත් මේ උද්දමනයට හේතුවක් ලෙස අපි දක්වනවා. දැන් අපි තව කතා කරනවා සාමාන්‍ය ස්ථාවර තැන්පතු අනුපාතය 2019 සමය තිබිලා තියෙනවා 11.1ක්. ස්ලයිඩ් එක බලන්න අවශ්‍ය වෙනවද? ඔව් අපි ස්ලයිඩ් 4 ඒකේ සඳහන් කරලා ඇති. හරි අපිට බලන්න පුළුවන් කමක් තියෙනවා. ඒක බලන ගමන් කතා කරමු. ඒතකොට 2022 පෙබරවාරි සිට මේ මාසේ දක්වා 6.5ක් දක්වා තමයි අපේ වැඩි වෙලා තියෙන්නේ. දැන් ඊළඟ දේ අපි දකින්න දේ තමයි ඍණාත්මක we call negative real return එක. හැබැයි දැන් කොටස් වෙළඳ පොලේ අපි ආයෝජන කරන්නේ ඇයි කියලා කිව්වොත් 59ක ප්‍රතිලාභයක් තියෙනවා. දැන් මේ රූපසරණ අපි පොඩ්ඩක් තියාගෙන ඉමු. මම මේ කියන්නම් මොකද්ද උතර වෙන්නේ කියලා. අතට පෙන්නනවා 10.1ක අගයක් රතු පාට පාය. රතු පාට වලින් මාක් කරලා 10.1ක අගයක් පෙන්වුම් කරනවා. දැන් අපි දකින දේ තමයි නෙගටිව් රිටර්න්. ඒ කියන්නේ දැන් ওই නිල් පාට අපි වෙන්නනවා මේ ලයින් එකක්. ඒ ලයින් එකෙන් පෙන්නන පොලි අනුපාතය බදු වලින් පසු ලැබෙන ප්‍රතිලාභය තමයි පෙන්වන්නේ. බලන්න ඒකේ නිල් පාට අගය එන්න අඩු වෙවි තියෙනවා. මේ රතු පාට එක තමයි බය හිතෙන දේ සමාජය. අපිට බය හිතෙන දේ තමයි මේ රතු පාට. ඒ කියන්නේ 10.1 කියන එකද? නෑ 10.1 කියන්නේ නෙගටිව් රිටර්න් එක. 10 මේ රතු පාට අගය තමයි මේ අපි දකින ඉන්ෆ්ලේෂන් එක. ඒ කියන්නේ මේ අපි ඒකට කියන්නේ උද්දමනය. ඒක බහු කරගෙන යන හැටි. පොලි අනුපාතය. දැන් ඊටමත් අපි ආයෝජකයෙක් විදිහට ස්ථාවර තැන්පත් දාගෙන යනවනේ බය හිතෙන කාරණාව. රතු ඉලක්කම නිල් පාටකට වඩා ගොඩක් තියෙනවා නේද? ඒතකොට දැන් 10.1ක ඍණ අගයක් තමයි ස්ථාවර තැන්පතු වලින් ලැබෙන්නේ. ඒක දැන් මේ උද්දමනකාරී අවස්ථාවක මොකද්ද කරන්න ඕනේ? අපි දකිනවා ඊළඟට මොනවද තියෙන්නේ? කොටස් වෙළඳ පොළ. ඒක අපි දකිනවා ඒක තමයි කොටස් වෙළඳ පොළට මේ ආයෝජකයන් ආවිලා කොටස් වෙළඳ පොළ ආයෝජන කරන්නේ. ඒතකොට අපි සමහර අය
දැන් අපි මේ වැඩසටහනේ කතා කරන සාමාන්‍ය සමහර සතිවල අපි පටන් ගන්නකොට කොටස් වලින් පොළ සීග්‍ර ලෙස වර්ධනය වෙලා තිබ්බා. ඊට පස්සේ ඊළඟ සතියේ සුට්ටක් පොඩ්ඩක් අඩු වෙලා තිබ්බා. අපි ගිය සතියේ කතා කරා රෂ්‍යා යුක්‍රේන් සම්බන්ධ ගැටුමේදී ඉන්ටර්නැෂනල් මාකට්ස් උත් ඩවුන් වෙලා තිබ්බා. අපි කොටස් වලින් පොළත් යම් කිසි පසුබෑමක් තිබ්බා. හැබැයි සමස්තයක් වශයෙන් ගත් කල පසුගිය මාස 12ට කොටස් වලින් පොළේ තියෙනවා 59ක ප්‍රතිලාභයක්. ඉතින් අපි කතා කරන්නේ පොලි අනුපාතය 6ක් කියලා ගත්තොත් 59ක් තියෙනවා කොටස් වලින් පොලි ප්‍රතිලාභය. ඉතින් උද්දමනයට වඩා වැඩි ප්‍රතිලාභයක් ලැබිලා තියෙනවා. ඉතින් ওই දේ තමයි කොටස් වලින් පොළ හැසිරීම සිද්ධ වෙන්නේ උද්දමනයත් එක්ක. දැන් මේ විදිහට මේ කොටස් වලින් පොළේ දැන් මේ ආයෝජන ක්‍රියාවලියට ඔබ උද්දමනකාරී තත්ත්වයන්ත් එක්ක කොහොමද මුහුණ දෙන්නේ කියන කාරණාවට සම්බන්ධව දැන් අතරම පොලි අනුපාතය දැන් ගිය සතියේ ඉහළ යාමකට නලක්වන. එතකොට තවත් කොහොමද මේක වැඩි වෙයි කියලා හිතනවද? නැත්නම් දැන් මේ පොලි අනුපාතය ඉහළ යාම කොටස් වලින් පොළට යම් බලපෑමක් එකතු කරනවද කොහොමද තත්ත්වය? සාමාන්‍යයෙන් තමයි දැන් අපි බැලුවොත් මේ උද්දමනයේ සාමාන්‍ය මට්ටමක අවස්ථාවක තිබ්බොත් අපි දැක්කොත් පොලි අනුපාතය වැඩි වීමක් එතකොට කොටස් වලින් පොළට ඍජු බලපෑමක් තියෙනවා. හැබැයි දැන් මේ වෙලා තියෙන මේ ඉහළ උද්දමනකාරී අවස්ථාවක පොලි අනුපාතය අර මං කිව්ව 2019 තිබිලා තියෙන 11.1ක්. ඉතින් ඒ වගේ අගයකට වගේ ගියොත් තමයි මොකක් හරි බලපෑමක් ඇති වෙන්නේ. නැත්තම් කොටස් වලින් පොළේ ආයෝජනය වඩාත් සුදුසු වෙනවා. දැන් අපි බැලුවොත් පොලි අනුපාතය අඩුවන විට සමස්ත මිලදර්ශක ඒ කියන්නේ අපි බැලුවොත් ඊළඟ රූපසටහනට යන්න පුළුවන් වුණා. අපිට බලන්න පුළුවන්. ඔව්. බලන ගමන් කතා කරන්නත් පුළුවන්. ඔව්. දැන් මේකේ දැන් මේ ලයින් ග්‍රාෆ්ස් වලින් පෙන්නන ඉතින් මේ උඩ උච්චාවචනේ අපි බැලුවොත් පොලි අනුපාතය අඩුවන විට සමස්ත මිලදර්ශකයේ ASPI සහ පොලි අනුපාතය අතර ප්‍රතිලෝම සම්බන්ධතාවයක් තමයි තියෙන. ඒත් පොලි අනුපාතය අඩු වෙනකොට කොටස් වලින් පොලේ ඉහළට යනවා. අනිවාර්යයෙන්. එතකොට පොලි අනුපාත දැනට පවතින all share price index මේ මට්ටමේ තව අපි දකින පොලි අනුපාතය මේ මට්ටමේම තිබේ කියලා තමයි අපි උපකල්පනය කරන්නේ. එතකොට දැන් අපි බැලුවොත් ස්ථාවර තැන්පතු ලංකාවේ තියෙනවා සමාධි රුපියල් බිලියන 7760ක්. ස්ථාවර තැන්පතු ගණනය කරලා තියෙනවා රුපියල් බිලියන 7760ක්. ඒක දැන් මේ අගේ මොකද්ද අපි කියන්නේ? ඒක මේ අගේ අපි දකින්නේ මේ මහජනතාව දැන් මේ උද්දමනයත් එක්ක තව අවබෝධයෙන් වැඩ කරනකොට මේගොල්ලෝ දකිනවා මේව මැචුර් වෙනවානේ සමහර ඒවා මාස 3න් මාස 6න් අපි කියමු FD එකක් දැම්මොත් මාස 3යි මාස 6න් මැචුර් වෙනවා. එතකොට ඒගොල්ලන් සමහරට මේක මේ රිනිව් කරන්නේ නැතුව මේ මුදල් ග්‍රැජුවලි කොටස් වලින් පොළේ එයි කියලා තමයි අපි කොටස් වලින් පොළේ උපදේශකවරුන් විදියට බලාපොරොත්තු වෙන්නේ. අපි ඒ වගේ දකිනවා කොටස් වලින් පොළට මේ මුදල් ටික ගලාගෙන ඒමක්. දැන් උගක් වැදගත් වෙන මේ කාරණාව වෙන්නේ කොටස් වලින් පොළට දැන් පොලි අනුපාතය අර මං කිව්ව සමාජර යන්න ඕනේ අර දැන් උද්දමනයට වඩා වැඩි වේගයකින් අපි දැක්කර chart එකේ අපි සඳහන් කරපු දෙයක් තමයි උද්දමනයට වඩා වැඩි වේගයකින් තමයි පොලි අනුපාතය තිබෙන්න ඕනේ. නැත්තම් නෙගටිව් රියල් රිටර්න් ඍණ අගයක් තමයි අපිට ලැබෙන්නේ අපේ සල්ලි වලින්. හරි. දැන් උද්දමනය ගැන එක පැත්තකින් කතා කරනකොට අනිත් පැත්තෙන් කතා කරන්නේ ඩොලර් නැහැ කියන කාරණේ. දැන් එතකොට මේ ඩොලර් හිඟ අවස්ථාවකුත් එක්කම තමයි අපි මේ කතා කරන කාලවකවානුව ගෙත වෙන්නේ. එතකොට උද්දමනකාරී පරිසරයක් තියෙනවා ඩොලර් හිඟ අවස්ථාවක් තියෙනවා. දැන් මේ අවස්ථාවන් කොහොමද මේ වෙළඳපොලේ ආයෝජනයේට දැන් කොටස් වෙළඳපොලේ ආයෝජනයේට අපිට මේ කාලේ සුදුසුද කියලා කෙනෙක්ට ගැටලුවක් වෙන්නත් පුළුවන්. දැන් උද්දමනය එක පැත්තකින් තියෙනවා අනිත් පැත්තෙන් ඩොලර් හිඟ වීමක් තියෙනවා. ඉතින් මේ දෙකත් එක්කම දැන් කෙනෙක් ආයෝජනය කරන් ඉන්න කෙනෙක්ට ඇත්තටම තතිගැන්මකට ලක් වෙනවනේ. අපි කොහොමද කොටස් වලට ආයෝජනය කළා අපිට යම් ආයෝජනයක් අපි ලබා ගන්න කියන කාරණේට එහෙම එනවා. එතකොට දැන් මේ උද්දමනය එතකොට ඩොලර් හිඟවීම කොහොමද බලපාන්නේ කොටස් වලට ආයෝජනයට? ඔව්. දැන් ඩොලර් නැහැ කිය කතාවක් යනවනේ. දැන් මේ ඩොලර්ස් නැති එකට අපි ගාව තියෙනවා පිළියම. දැන් අපි බැලුවොත් කලින් සඳහන් කරා රුපියල් බිලියන 1452ක් මුද්‍රණය කරලා තියෙන ඉහළ උද්දමනයක් තියෙනවා. දැන් උද්දමනයෙන් බේරෙන්න අපි බලන්න පුළුවන් කොටස් වලඳ පොලේ තියෙන සමාගම් මොනවද? දැන් සමාගම් කියන්නේ මේ සමාගම් අපි කියනවා මේ කර්මාන්ත ශාස්ත්‍රයේ වෙළඳ පොලේ ප්‍රමාණය 70%කට වඩා වැඩි මාකට් ෂෙයා එකක් තියෙන සමාගම් වලට යන්න පුළුවන්. අපි බලුවොත් ස්ලයිඩ් 7 ඊළඟ ස්ලයිඩ් එකට අපි බලන්න පුළුවන් වුණොත් අපි දකිනවා එවැනි කර්මාන්ත කියන ඒගොල්ලන්ට මාකට් ෂෙයා එක ගොඩක් වැඩි. ඒතර මාකට් ෂෙයා එක ගොඩක් වැඩි වුණාම මේගොල්ලන්ට පුළුවන් සම්බන්ධය දැන් උද්දමනකාරී අවස්ථාවක සිද්ධ වෙන්නේ කොස්ට් එක. ඒ කියන්නේ පිරිවැය පාරිභෝගික මතට පනවන්න පුළුවන්. එතකොට ඔටෝමැටිකලි ඒගොල්ලන්ට ගැටලුවක් වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට
ව්‍යාපාර ටික කරගෙන යන්න පුළුවන්. ඒගොල්ලන්ගේ ලාභදායී තත්ත්වය වැඩි වෙවි යනවා. ඒතර එවැනි සමාගම් වලට ආයෝජනය කරන්න පෙළඹෙන්න පුළුවන්. ඊට පස්සේ දේපල වෙළඳාම් සමාගම. අපි බලුවොත් දේපල වෙළඳාම් සමාගම් තියෙනවා රීවැලුවේෂන් කරනවා. දැන් දේපල වෙළඳාම් සමාගම් කියන්නේ රියල් ඇසෙට්ස් තියෙනවා. ඒතර රියල් එස්ටේට් ඇසෙට්ස් තියෙන සමාගම් කියන්නේ ඉඩම්, බිල්ඩින්ග්ස් අනේ එවැනි අවස්ථාවක එවැනි සමාගම් වලට රීවැලුවේෂන් එකක් කරන්න පුළුවන්. එතකොට ඒ අපි දැන් උද්දමනකාරී අවස්ථාවක හැම දෙයක්ම සමාද උඩරනවානේ. දැන් අපි හිතමු ගම්පා ප්‍රදේශයේ ඉඩමක පර්ච් එක වටිනාකම සහ කෝට්ටේ හෝ ගෝල්ෆ් ෆේස් එක ගාව තිබ්බ හැම එකක්ම දැන් හිමින් වැඩි වෙවි යනවා. ඒතර ඇසෙට් රීවැලුවේෂන් එකක් කරනවා. අපි ඒකට කියනවා නැවත තක්සේරු කිරීමෙන් මේ ශුද්ධ වත්කමගේ වැඩි වෙනවා මේ සමාගම් වල. ඒතකොට ඔටෝමැටිකලි ආයෝජකයෙක්ට එවැනි සමාගමක ආයෝජනය කළා උද්දමනය හරි පහළට යනවා. හරි කමක් නැහැ මගෙත් ඇසෙට් වැලියු එක ඔටෝමැටිකලි උඩට යනවා. එතකොට ඔටෝමැටිකලි ඒ ෂෙයාර් එකෙත් ප්‍රයිස් එක උඩට ගිහිල්ලා ඒ ආයෝජකයාට ඒ ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්. දැන් ඩොලර් නැති කතාවට අපි ස්ලයිඩ් එක පෙන්වන්න පුළුවන් වුණොත් අපි කතා කරමු. දැන් ඩොලර් හිඟයට තියෙන ප්‍රතිඵලය තමයි මේ කොළඹ කොටස් වෙළඳ පොලේ තියෙන සමානයි අපි දැන් අර ඩොලර් ඇමරිකන් ඩොලර් හිඟයට අර දැන් මිලදී ගන්න ඩොලර් වටිනාකමෙන් යුතු වත්කම් සහිත සමාගම්. දැන් ඩොලර් ඇසෙට්ස් තියෙන සමාගම් තියෙනවා. ඒකට එවැනි සමාගම් වලට අපි ආයෝජනය කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් ඩොලර් මගින් උපයන ලබන සමාගම් ඩොලර් earnings තියෙන සමාගම් තියෙනවා. අපිට ඒ සමාගම් වලට ආයෝජනය කරලා ඉන්න පුළුවන්. හරි. දැන් ওই විදිහට ආයෝජන ක්‍රියාවලට සම්බන්ධ වෙන අපි ඇත්තටම දැනුවත් කරමුකෝ විශේෂයෙන්ම මේ දැන් ආයෝජනය කරනකොට ප්‍රාග්ධන මුදල කොහොමද යොදවන්නේ කියලා ගොඩක් අයට ප්‍රශ්නයක් තියෙනවානේ. සමහර අවස්ථාවල අපි දාන ප්‍රාග්ධනය අපිට ඩබල් වෙලා එන අවස්ථාවක් තියෙනවා. හැබැයි දැන් මුලින් දාන ප්‍රාග්ධන මුදල කොහොමද කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඒ නිසා කොහොමද දැන් මූලිකවම මුල්ම අධීරේ කෙනෙක් නම් කොහොමද ඇත්තටම ප්‍රාග්ධන මුදල යොදවන්න ඕන? ඔව්. දැන් අපි හිතමු සාමාන්‍යයෙන් සමාජයේ දැන් තියරි එකක් තියෙනවා වොරන් බෆට්ගේ කෝච් එකගෙන වොරන් බෆට් කියන්නේ ලෝකේ ධනවත් කොටස් වල ධනවත්ම ආයෝජකයා විදිහට හඳුනන. එයාගේ කෝච් බෙන්ජමින් ග්‍රෑම් ඉන්ටෙලිජන්ට් ඉන්වෙස්ටර් බුක් එක කියලා තියෙනවා. කොටස් වලින් බල ආයෝජනය කරනවා නම් 100 අඩු කිරීම තමන්ගේ වයස. ඒ අගය තමයි කොටස් වලින් පොලේ ආයෝජනය කරන්න හොඳයි කියලා කියන්නේ. දැන් සමහර පුද්ගලකින් පුද්ගලයට වෙනස් වෙනවා. දැන් සමහර එක්කෙනෙක්ට රුපියල් මිලියනයක් කියන්නේ පොඩි ගාණක්. හැබැයි සමහර එක්කෙනෙක්ට රුපියල් මිලියනයක් කියන්නේ ලොකු ගාණක්. ඉතින් එයාගේ කැපැසිටි ගානුවත් වෙනස් වෙනවා. අපි අලුතින්ම පටන් ගන්න එක්කෙනෙක්ට රුපියල් 10000කින් උනත් පටන් ගන්න පුළුවන්. ඊට අමතරව දැන් මම කිව්වා දැන් සමහරට මිලියන 100ක් වගේ තියෙන එක්කෙනෙක්ට කොටස් වලින් පොළ ආයෝජනය කරනවා නම් මිලියනකින් දෙකකින් වගේ වැඩි පටන් ගන්නත් පුළුවන්. ඉතින් එවැනි අවස්ථා දැන් අපි දැන් බලන්නේ දැන් පොඩි ප්‍රමාණයක් ආයෝජනය කරලා අපි කියමු 100ක ප්‍රතිලාභයක් ගත්තොත් අපි කියමු රුපියල් 50000ක් ගත්තොත් එයාට ලැබෙන්නේ රුපියල් 50000යි. දැන් මිලියන 10ක් ගත්තොත් එයාට මිලියන 20ක් අනේ මේ ප්‍රතිලාභ තමයි අපි බලන්න ඕනේ එන විදිහට. දැන් මේ කියපු තොරතුරුත් එක්ක ඔබට අවස්ථාවක් තියෙනවා කොටස් වලින් පොළට ආයෝජනය කරන්න. ඉතින් මේ උද්දමනයට එතකොට ඩොලර් හිඟයට විසඳුමුත් එක්කම තමයි. ඉතින් ඔබට යම් තොරතුරු ඇති තවත් තොරතුරු දැන කියා ගන්න. ඉතින් ඒ වෙනුවෙන් ඔබට පුළුවන් Capital Trust Securities ආයතනයේ ෂණික දුරකථන ඇමතුම් අංකය තියෙනවා. ඔබට අවස්ථාව ලැබෙනවා තව තොරතුරු දැන කියා ගන්න 0705 666 777 0705 666 777 0112 174 174 ඔස්සේ සම්බන්ධ වෙලා ඔබට පුළුවන් කමක් ලැබෙනවා තවත් තොරතුරු දැන කියා ගන්න. අද දවසෙත් කොටස් වලින් පොළ ගැන ඔබ වෙනුවෙන් දැනුවත් කරන්නට අපත් සමග එකතුනේ Capital Trust Securities ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු රොෂාන් ප්‍රනාන්දු මහත්මිය. අපි තවත් තොරතුරු ඉදිරි සතිවලදීත් ඔබ වෙනුවෙන් ගෙනෙන බලාපොරොත්තු වෙන තමයි අද දවසට සමු දෙන්නේ. බොහොම ස්තුතියි. අයිබෝන් සුබ දවසක්. හොඳයි. ඉතින් අපි විරාමයක් ලබා ගන්නත් ඕන. විරාමයෙන් අනතුරු අපි පොතපත විශේෂාංගයෙන් ඔබ මුණ ගැහෙන්නේ. හැබැයි ඊට කලින් අපි හැමෝම ගොඩක් හොඳ ප්‍රතිචාර සහ ඉල්ලීම් මත අපි ලස්සන හින්දි ගීතයක් ඔබ වෙනුවෙන් තිලන කරන ගමින් තමයි විරාමයක් ලබා ගන්න. විශේෂයෙන්ම රසවින්දනීය විශේෂයෙන්ම මේ ගීතයක් තුළින් අපේ මනස සුවපත් කරන්න පුළුවන් නේද? ඉතින් ඒ නිසා තමන්ට ලැබෙන කාර්යබහුල ජීවිතයේදී පුංචි වෙලාවක් එකතු කරගෙන මානසික සුවයක් අත්විඳින්න පුළුවන් ලස්සන ගීතයක් තුළින්. ඒ නිසාම තමයි මේ ලස්සන තිලනය කරන මේ ගීතය තුළින් ඔබේ මානසික සුවය විඳින්නට තිලන කරන ගමේ අපි විරාමයෙන් අනතුරු නැවත මුණ ගැහෙන ඔබව පොතපත විශේෂාංකයෙන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න.
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.